අන්න තව සිගනල් කණු දෙකක් ඒ පෙරද ගලවලා අයින් කරා. මේ වගේ උගත්කමට වෘත්තික භාවයට සමච්චල් කරපු යුගයක් මම දැක්කේ. විධායක බලයේ තියෙන ඇමතිවරු කවුද? බලන්නකො කී දෙනෙක් ඉන්නවද කියලා සාමාන්‍ය පෙළවත් සමත් නැති අය. ඒ හතර දෙනා තමයි මොහමඩ් සිල්වා, දුමින්දු සිල්වා, සරණ ගුණවර්ධන, සජින් වාස්. පරදිච්චලා ඉස්සෙන් තමයි ආවේ. ඔබතුමාට දේශපාලන ප්‍රතිපත්තියක් නැහැ කියලා මම චෝදනා කරනවා. ඥානසාර හාමුදුරුවෝ මොකද්ද මේ කරන්නේ එතකොට? තවදුරටත් හිතනවා මේ රටේ ජාතියත් ආගමත් මුල් කරගෙන මුලා කරන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහත්මයාට විරුද්ධව වැඩ කරපු පිරිස් තමයි ඔය ඉස්සරහ කැබිනට් එකේ ඉන්න විශාල පිරිස. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා කියන එක අහන්නේවත් නැද්ද? එහෙම පේනවා. සාමාන්‍ය පෙළ සමත් ඇති අයට නාම යෝජනා දුන්නේ නැහැ ඔබතුමා. නේ මම දුන්නේ. කවුරු හරි ඇවිල්ලා මාධ්‍ය තුලින් ආටෝපේ දාලා විරුවයි ඕවා කී ඇවිල්ලා දැන් ප්‍රතිඵල අත්විඳිනවා. මහතියර් මොහොමඩ් ලීක්වන් යූ වගේ දෙන්නම එකට එකතුනම කොහොමද කියලා ඇහුවා. මම පළවෙනි අත්දැකීම සහ අවසාන අත්දැකීම වෙන්න පුළුවන්. මම හිතන්නේ අවසාන කියන්නේ රටක් ඉතුරු නැගන්නේ නැහැ මෙහෙම ගිහිල්ලා. ඉතුරුටත් එක. ඔබතුමා කිව්වා අවුරුදු 50කට ඉන්දියාවට කොඩිය උසලා දුන්නා කියලා උදේකම්ම පෙළ මහත්තයා. මං කිව්වා තමයි. කී දෙනෙක් පත් කළ දෙන විද්‍යාත්මකව. දැන් බලන්නකෝ ආර්ථික මණ්ඩලයට පත් කරපු කට්ටිය කවුද කියලා. Taman නොදන්නා බව නොදන්නා පුද්ගලයා මොඩේ. රිදුනේ වෙන තැනකට. ඔච්චරයි කිව්වේ. බැසිල් රාජපක්ෂ මහත්තයාලා ඔක්කොම ලඝු කරලා යන්න මම දන්න ප්‍රයත්නයක් නිකන් බැලුමට පේනවා. පළවෙනි වගේ උත්තරකරු වෙන්න ඕනේ එයානේ. විධායක ජනාධිපති. කොහොමද රාජපක්ෂ පවුල එකතු වෙලා ඔබතුමාලා කොකා පෙන්ලා ගහපු ගේම? අයිබෝන් අපි දන්නවා පහුගේ දවස්වල එක දිගටම ආණ්ඩුව ඇතුළෙන්ම විවිධ අර්බුද නිර්මාණය වුණා, විවිධ කතාබහ නිර්මාණය වුණා. ඒ කතාබහ අතරේ මුලින්ම ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන ටිකක් බරපතල විවේචනයක් ආණ්ඩුවට එල්ල කළා ජනවාරි මාසේ. ආණ්ඩුවෙන් එළියට විසි වෙලා ගියා කිව්වොත් නිවැරදි සුසිල් ප්‍රේමජයන්ත් මන්ත්‍රීතුමා අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. අර ඔබතුමා කිව්වා ඒ කාලේ පාර්ලිමේන්තුවේදී සිග්නල් කණු ගන්නට ඇමතිරු වැටලා තියෙන්නේ කියලා. අන්න තව සිග්නල් කණු දෙකක් ඊයේ පෙරද ගලවලා අයින් කරා. තව සිග්නල් කණුවක ඔක්කොම කැලේ ටික ගලවලා දාලා තියෙනවා. ඒ සිග්නල් කණුව කියලා තියෙනවා කැමති නම් ඕන්නම් මගේ ඊටු ටිකක් ගලවලා දාන්න කියලා. වාස්තව නානායක්කාර ඇමතිතුමා. මොකද්ද මේ සිද්ධ වෙන්නේ? අපි එතනින් කතාව පටන් ගමු. සිග්නල් කණු ගලවලා විසි කළා දාන්න තැනින් පටන් ගමු. නෑ අත වශයෙන්ම ඒ අයින් කරපු ඇමතිවරු දෙන්නත් අයින් කිරීමට හෝ අයින් වීමට නියමිත ඇමතුමත් ඔබ සඳහන් කළා වගේ සෑහෙන කාලයක් දේශපාලනය කරපු අය. වාසුදේව නානායක්කාර ගත්තොත් මගේ මතකයේ හැටියට 1970 තමයි පාර්ලිමේන්තුවට ආවේ වාසුදේව නානායක්කාර. ඒක නිසා දැන් මේ අපි සියලු දෙනාම පසුගිය ජනාධිපති මැතිවරණයේ මහා මැතිවරණයේදී මේ රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් ඉෂ්ට කිරීම සඳහා විශේෂයෙන් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ඒවා හදද්දිත් අපි යම් දායකත්වයෙන් ලබා දුන්නා. එතන ඉඳලා සහය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කළා. ඒ ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාව ඇතිව තමයි අපි අපේ දායකත්වය ලබා දුන්නේ 2019 නොවැම්බර් මාසයේ තිබුණු ජනාධිපතිවරණයන් ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයන්. එතකොට අපි හුදෙක් දේශපාලනය විතරක්වත් මේ හුදෙක් අධ්‍යාපන පැත්ත විතරක් නෙවෙයි. කොහොමද ඒවා ප්‍රායෝගිකව යොදවන්නේ මේ සියලු පිළිබඳව ඔක්කොම දැනුම ඉවර වුණානේ. ඔක්කොම දැනුම අවසන් වුණා. ඔබතුමාලගේ වටිනාකම හැල්ලු වුණා. එළියට විසි වුණා නෙවෙයි. දැන් මම මේකෙන් දකින්න එකක් තියෙනවා. මොකද්ද නිදහසෙන් පස්සේ අපි ගත්තොත් එහෙම පාර්ලිමේන්තු ක්‍රමයේ තුල අපි අධ්‍යයනය කරනවානේ. ගත්තාම දේශපාලඥයින් විතරක් නෙමෙයි උගත්කමක් තියෙන, බුද්ධියක් තියෙන, වෘත්තිකභාවයක් තියෙන, පරිණතභාවයක් තියෙන දේශපාලඥයෝ විතරක් නෙමෙයි. රටේ සමාජය ගත්තත් අපේ ඉන්නෝ 100,000 ගණනක් දැන් වයෝවෘද්ධ භාවයට පත් වෙච්ච මැදි වියේ ඉන්න, තරුණ වියේ ඉන්න, වෘත්තිකයින් ඉන්නවා. බුද්ධිමතුන් ඉන්නවා. විදේශවල පුහුණු ලැබපු අය ඉන්නවා. වැඩ කළ පුරුදු අය ඉන්නවා. මේ වගේ උගත්කමට, බුද්ධියට, පරිණතභාවයට, වෘත්තිකභාවයට සමච්චල් කරපු යුගයක් මම දැක්කේ නෑ. මෙන්න මේක තමයි අවසනාව. ඔබතුමා කියන්නේ මේ දැන් මේ ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විශේෂයෙන්ම ජනාධිපතිවරයා නේ ඔබතුමා ඉවත් කරන්නේ. ඕන් නුගුතුන්ට බුද්ධිමතුන්ට සලකන්නේ නැහැ කියන කාරණාවත් මේ කියන්නේ. ඒක තමයි පේන්න තියෙන්නේ. හැබැයි ආවේ වියතුන්ගේ කරපිටින්නේ ආවේ වියත් මම කියලා හදාගෙන ආවේ. දැන් බලන්න මේ පත් කරපු වියත් කීප දෙනෙක් මේ තනතුරු වලින් අයින් කළා ඉවරයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ජයසිංහ මහත්මයා වායඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මාස 3 උපකුලපති වෙලා කෘෂිකර්ම පිළිබඳ මහාචාර්යවරයා. එතුමා වේතනතුරෙන් දාලා තමයි එතුමා ආවේ ලේකම් දුරේ. එතුමා ඉවත් වෙලා කියපු කතාව මම දැන් අපහු කියන්නේ නැහැ. ඒක මේ මාධ්‍ය තුලින් ගියා. දැන් මම කියන්නේ ඒක උදාහරණයක් විතරයි. තව ඔයගේ උදාහරණ ගණනාවක් තියෙනවා. දැන් මේ හොඳ වියතුන් උගතුන් හිටියයි කියමුකෝ. දැන් වියතුන් උගතුන්ව මෙහෙවන්න දීලා තියෙන අමාත්‍යාංශයේ ජනාධිපතිතුමාගේ විධායක බලය දීලා තියෙන විධායක බලය තියෙන ඇමතිවරු කවුද? බලන්නකො කී දෙනෙක් ඉන්නවද කියලා සාමාන්‍ය පෙළවත් සමත් නැති අය. මම කියන්නේ සියලු දෙනාම නම් ගම් එක කියන කැමති නැද්ද? නෑ මම එහෙම කියන එක හරිය නෑ. ඔබතුමාලට ගහනවා අපි දන්නවා පොහොට්ටුවේ පසු පෙළෙන් දැඩි ප්‍රහාරන ඔබතුමාලා එල්ල වෙනවා. ඒ කරලත් ඔබතුමාලා නිහඬව ඉන්නව නම් මුනිවත රකින්නව නම් තවදුරටත් මේ රටේ ඛේද වාචකයක් නෙමෙයිද ඒක? මෙහෙමයි. යම් කාල සීමාවක මෙහෙම නිහඬතාවයක්ම නෙමෙයි. බැලු බැලමට එහෙම නිහඬතාවයක් පේනවා ඇති. හැබැයි අපි වෘත්තිකයෝ බුද්ධිමතුන් රට ගැන අදටත් අපිත් එක්ක මේ ආණ්ඩු හදන්න ජනාධිපතිතුරු හදන්න කාලාන්තරයක් තිස්සේ වැඩ කරපු පිරිස් ඉන්නවා. ඒ පිරිස් අපිත් එක්ක යම් සංවාදයක ඉන්නවා. ඉතින් ඒවා තව ඉදිරියට ඉස්සරහට ගෙන යන්න පුළුවන් අපිට. ඒ වගේම දැන් මේ අවස්ථාව වෙනකොට අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන් මේ හැඩ ගැහිගෙන යන පෙළ ගැසීගෙන යන ජනතා බලවේගයන් එක්තරා අවස්ථාවකදී එක තැනකට ගොනු වෙයි. ඉතින් දැන් ඔබතුමාලා 2019 ගත්ත තීරණය වැරදි කියලා දැන් තේරෙනවද? නෑ වැරදි කියලා කියන්නේ මේ අවස්ථාවේ අවස්ථානුකූලව අපි තීන්දුවක් ගත්තා. මොකද විපක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා සහ ඒ පිරිස එදා හිටපු යහපාලන ආණ්ඩුවේ අපිත් යම් කාලයක් හිටියා. ඇත්ත අපි බැරි තැන ඉවත් වුණා. හැබැයි එතන ඒ ආපු ඒ අනුප්‍රාප්තිකයෝ ඒ එම්තන් ඒ මතේම ඉදිරියට ගෙන යාම සඳහා ආපු පිරිසක් හින්දා වෙනසක් ඊට වඩා අවශ්‍යයි කියන කාරණේ මත තමයි අපි මේ පෙළ ගැස්මට ඒ 69 ලක්ෂයට මම හිතන වෙන විකල්පයක් තිබුණ නැතුව ඇති වෙලා. ඊට වඩා හොඳ විකල්පයක් තිබ්බනම් සමහරවිට ඒ තෝරා ගැනීම වෙනස් වෙන්න තිබුණා. සුසිල් ප්‍රයෝජනන්ත කියන චරිතය ගත්තාම ලංකාවේ දේශපාලනේ නොට් අවුට් චරිතයක් වගේනේ හිටියේ. ඇත්තම කතාව ගත්තොත් ඔබතුමා බලයට ආපු දවසේ ඉඳන් ඔබතුමාට අමාත්‍ය ධුරේ වැරදුනේ නැහැ. ඔබතුමා පාර්ලිමේන්තුවේමයි හිටියේ. යහපාලන ආණ්ඩුවෙත් ඔබතුමා හිටියා. එතකොට යහපාලන ආණ්ඩුවෙන් එළියට බහලා ගියා. ඊට පස්සේ ආයි හදපු අනිත් ආණ්ඩුව ඒ කියන්නේ මේ සෞභාග්‍ය දැක්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවෙත් ඔබතුමා හිටියා. එතකොට මේ දේශපාලන වශයෙන් ඔබතුමා බොහොම උපක්‍රමශීලීව තමන්ගේ බලය ආරක්ෂා කරගත්ත චරිතයක්. නෑ මම හිතන්නේ අත්ත වශයෙන්ම උපක්‍රමශීලී කියනවට වඩා ප්‍රතිපත්ති දේශපාලනයට වඩා යම් අන්න ඒකයි යම් ප්‍රතිපත්තියක් මත හිටපු නිසා ඒ මට හැමදාම සහයෝගය දුන්න කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මුල්වතාවේ ගම්පහ ඒ අය මේ දැන් පසුගිය මහමැතිවරණේ සම්පූර්ණ රාජපක්ෂලාගේ ඡායාරූපයක් නැතුව කිසිම අපේක්ෂකයෙකුට මේ මනාප ගැන හිතන්නවත් බැරි යුගයක් නෙදින්නේ. ඉතින් ඔබතුමාලා මේක නිර්මාණය කරගත්තා. හැබැයි මම නෑ. මම මගේ දේශපාලන ඉතිහාසයේ කිසිම දවසක 91කින් මෙපිට අපේ දේශපාලන පක්ෂවල නායකින්ගේ ඡායාරූපය මගේ කිසිම පෝස්ටර් එකක කිසිම පත්‍රිකාවක මම උපයෝගී කරගෙන දෙන කෙනෙක් නෙමෙයි. නමුත් ඔබතුමා 2019 අවුරුද්දේ 2020 තිබෙන මහමැතිවරණේ බලයටපත් වෙන්න ඔබතුමාලා පාවිච්චි කරන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රතිරූපය. ඒක හරි. ඒ පිරිසක් බලයට ගෙනෙන. නමුත් අපේ පුද්ගලික මැතිවරණයකදී මනාප ලබා ගැනීම සඳහා මම කිසිම දවසක පාවිච්චි කළා නැහැ ඉතිහාසයේ ඉඳලා. මේක මගේ ප්‍රතිපත්ති. මොකද ජනතාව මාව පිළිගන්න ඕන නම් මට ඡන්ද දෙයි. 2015 අවුරුද්දේ ඔබතුමාට යම් ආකාරයක බලවත් සිත්තවුලක් ඇතිවන සිදුවීමක් වුණාද නාම යෝජනා අත්සන් කරන දවසේ? මෙහෙමයි 2015 කිව්වා සමහර කිව්වා ඔබතුමාට පහර දුන්න කියලා, සමහර කිව්වා ඔබතුමා හිතවල ඇති වෙලා ඔබතුමාට මම ඊටම කෙටියෙන් ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. මම සංධානයේ ලේකම්වරයා හැටියට අවසාන වශයෙන් නාම යෝජනා හදපු මහමැතිවරණය තමයි 2015 අගෝස්තු මාසෙ වෙච්ච මැතිවරණය. ඒ වෙනකොට අපි යහපාලන ආණ්ඩුවේ නෑ. විපක්ෂයේ මම හිටියේ. විපක්ෂ 142ක් හිටියා. ආණ්ඩු පක්ෂය හිටියේ 44යි. ඒකට ඔය දැන් අද මේ ඇමති මණ්ඩලයේ ඉන්න සමහර ඇමතිවරු ඒ කාලේ හිටපු අය එහෙම ඒ ආණ්ඩුවේ අපි නොහිටපු ආණ්ඩුවේ මැතිවරණට පෙර ආතුවත් අනතුරු අරගෙන හිටපු අය. එහෙම හිටියා. හැබැයි අපි ගත්තේ නැහැ කිසිම තනතුරක්. ඒ වෙලාවේ ප්‍රශ්නයක් ආවා. දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වෙලාවේ මහින්ද සුළඟ පටන් අරගෙන ගිහිල්ලා 6ක් රස් අපි නොගියට අපි ඒකට සම්බන්ධ වුණේ නැහැ. මොකද පක්ෂික තනතුරු දරපු නිසා. හැබැයි නාම යෝජනා සකස් කිරීමේදී තරඟ කරන්නේ කුමන ලකුණින්ද කුමන පක්ෂෙන්ද කියන ප්‍රශ්නය ආවා. ඒ ප්‍රශ්නේ ආපු වෙලාවේ අපි දේශපාලන වශයෙන් මම විතරක් නෙවෙයි අනුරය ආපවැනි අයත් සම්බන්ධ කරගෙන අපි තාම උපක්‍රමශීලීව අනුරය ආප පක්ෂයේ ලේකම් මම සංධානයේ ලේකම්
අපි තම උපක්‍රමශීලීව මේ බුලත් කොලේ ලකුණෙන් මේ දෙපිරිස ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පක්ෂව හිටපු පිරිසත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට පක්ෂ හිටපු මේ දෙපිරිස එකට යොමු කරලා අරගෙන තමයි නාම යෝජනා හදන්නේ. මේක ඊටාම වෙහෙසකර බරපතල කාරණයක් වුණා. ඒ අතරතුර මම නම් කරන්නේ නැහැ. නමුත් මට වඩා ඉහළින් ඉන්න එතකොට ජනාධිපතිතුමා වෙන කවුරුත් නැහැ ඉතුටින්. එතකොට ඒ ආගේ ලැබුණු උපදෙසුත් එක්ක තමයි මම 4 දෙනෙකුට නාම යෝජනා දුන්නේ හිටපු മന്ത്രിවරු. ඒ 4 දෙනා තමයි මොහමඩ් සිල්වා මහත්තයා, දුමින්දු සිල්වා මහත්තයා, සරණ ගුණවර්ධන, සජින් වාස්. චෝදනා තිබිච්ච අය මේ 4 නෙවෙයි තව 4ක් මට නම් කරලා කිව්වා. හැබැයි මම මේ 4 කොහොම හරි බේරගත්තා. මං එහෙම කිව්වනම් ඒගොල්ලෝ අද මේ කැබිනට් එකේ ඇමතරතුරටත් නැහැ. හරි මං ඒ කියන්නේ බරපතල චෝදනා එල්ල වෙච්ච තවත් 4 දෙනෙක් ඔබතුමා නාම යෝජනා ලබා දීලා ආණ්ඩුව පාර්ලිමේන්තුවට අරගෙන ආවා. නෑ එහෙම නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ මේගොල්ලන්ගේ මට්ටමේ ආందోලනයට ලක් වෙච්ච ඒවට සම්බන්ධ වෙච්ච අය නෙමෙයි. ඉතින් ඒක නිසා මම කිව්වා එතකොට ඒ කියන්නේ යම් චෝදනා තිබුණා. නෙමෙයි දැන් නාම යෝජනා සකස් කර දුන්නත් මම බලනවා අවුරුදු 2කට වැඩියෙන් සිරදඬුවමක් ලබලා තියෙන කෙනෙක්ද කියලා. එහෙම ලැබුවා නම් එයාට නාම යෝජනා දෙන්න බෑ. ඒ ව්‍යවස්ථාවේ තියෙන දෙයක් නේ. ව්‍යවස්ථාවේ තියෙනවා. ඉතින් ඒ වගේ අර කීන අයට එහෙම නැහැ. එහෙම දෙයක් තුනේ නැහැ. පෙන්ඩින් තියෙන්න පුළුවන්. නමුත් එහෙම කරන්න අවශ්‍ය නැති නිසා ඒ නිත්‍ය අනුකූල තත්ත්වය තුළ තමයි මම බැලුවේ වෙනම තුළ නෙමෙයි. ඒ නිසා කොහොමද මේ 4 දෙනෙකුට නාම යෝජනා දුන්නේ නැහැ. හැබැයි මම මේ නාම යෝජනා දුන්නේ නැහැයි කියන එක ඊට පස්සේ නඩු තීන්දුව දෙනකොට ඒකෙන් සාධාරණීකරණය වෙන්නේ නැති. ඒ නිසාම සමහර මාධ්‍ය වලින් අදටත් අපිට ආරාධනා ලැබෙන්නේ නැහැ. හැබැයි මම එකක් කියන්න ඕනේ. දේශපාලනය කළා තිනවා අපි විවිධ දේශපාලන නායකත් එක්ක. සමහර අය අපිව තනතුරුලින් දොට්ට දෙම මැතිවරණට දින 4කට කලින් එහෙම නොකරන්නේ මේ මැතිවරණේ අපි දිනනවා බුලත් කොලේ. එහෙමනම් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වෙන්න තිබුණේ 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණේ. ඔබතුමා දන්නවා ඇති කියපු කරුණු අපේ ලේකම් මාවත් යාපල් අනුරාපල් ලේකම්තුමත් සෞන්ද මැතිවරණේ සෙනසුරාදා ඉරිදා නිවාඩු සිකුරාදා හවස 3 වෙනට ඉන්ටරිම් ඕඩරයක් කරන් අපිව තානම් කළා. ඊට පස්සේ මට තනතුර සස්පෙන්ඩ් කළාන් පස්සේ අත් වශයෙන්ම මම ආපහුම ආව ගෙන්නුවා. මැතිවරණ ප්‍රතිඵල වලින් පස්සේ. මොකද මම මැතිවරණ කොමසාරිස්තුමා කිව්වා නෑ මට තාම උසාවි නියෝග ඇවිල්ලත් නෑ අලුතෙන් කෙනෙක් පත් කළත් නෑ. එතුමා නාම යෝජනා අස්සම් කරලා තියෙන්නේ එතුමාගේ අස්සන් නැතුව ජාතික ලයිස්තුමට බාර ගන්න බෑ. මං කො මට මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද පෙරදිච්ච අය. ඊයේ පෙරේද ඇමතිවරයෙක් වෙච්ච කෙනෙකුත් පෙරදිච්ච ලයිස්තුවෙන් තමයි ආවේ. තව ඉන්නව ගොඩක්. ඉතින් ඒ පාර ඒ වෙලාවේ ඔය මම නිසා තමයි යාපනයේට වැනි ප්‍රදේශ වලට ජාතික ලයිස්තුවෙන් മന്ത്രി ධුරයක් ගියේ දා බුලත් කොලේ නැත්නම් යන්නේ නැහැ. මං ඒවත් මම රැකගත්තා. දැන් අද ගිහිල්ලා යාපනයේ විශාල රැලියක් තියලා ආවා. හැබැයි ඒ අය ඔතෙන්ට ආවේ දා මම ගත්ත තීන්දුවත් එක්ක සන්ධානයේ ලේකම්. එහෙම නැත්නම් ඒගොල්ලෝම දාන්නෙත් නැහැ පාර්ලිමේන්තුවේ. වෙනම කතාවක්. මං චෝදනාවක් ඔබතුමාට කරනවා. ඔබතුමාට දේශපාලන ප්‍රතිපත්තියක් නැහැ කියලා මං චෝදනා කරනවා. කාරණා 4ක් එක්ක. එකක් ඔබතුමා චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග රජුවේ ඉන්න කාලේ 17 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ පක්ෂව ඡන්දය දෙනවා. ඒකෙදි තියෙන්නේ කොමිසම් සභා සක්‍රිය කිරීම, ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම, අධිකරණයේ ස්වාධීන කිරීම වගේ වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පරිවාසාණ්ඩුව තියෙනවා. ඒකට ඔබතුමා කැමැත්ත ප්‍රකාශ කරනවා, අතෝස්සනවා. ඊට පස්සේ 18 එනවා. මේකේ හාත්පසින්ම වෙනස් තත්ත්වයක්. ඒකාධිපති තත්ත්වයක් පාලනයක් නිර්මාණය කරන්න, අධිකරණයේ බලතල කපාදු කළ අධිකරණයේ විනිසුරුවන් ජනාධිපතිවරයාගේ යටතේ නිර්මාණය පත් කරන්න මේ වගේ තත්ත්වයක් ප්‍රජාතන්ත්‍රවාදී බරපතල ආකාරයෙන් හිර කරන තැනක්. ඒකට ඔබතුමා අතෝස්සලා ඡන්දය දෙනවා. ඊට පස්සේ 19 තියෙන්නේ ආයි 17 බලාත්මක කරන ඊට වඩා එහාට ගිය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ස්වාධීන කොමිෂන් සභාව පිටවනවා. ඔබතුමා ඒකට අතෝස්සනවා. ඊට පස්සේ එනවා 20. අතිශය භයානක ඒකාධිපති තත්ත්වයක් නිර්මාණය කරනවා. අධිකරණ සම්පූර්ණයෙන්ම කොන්ද කඩන අධිකරණයේ විනිසුරුන් පත් කිරීම ජනාධිපතිවරයා යටතට පත් කරනවා. ව්‍යවස්ථාදායක සභාව අහෝසි වෙලා යනවා. කොමිසම් සභාව නාම මාත්‍රික තත්ත්වයන් බවට පත් වෙනවා. ඔබතුමා ඒකටත් අතෝස්සනවා. කොහොමද ඔබතුමාගේ දේශපාලන ප්‍රතිපත්තිය? ඔව් ඉතින් වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. දැන් දේශපාලන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනකොට ඒක තමයි වෙන්නේ විශාල සමූහයක් එක කාරණයකට එකඟ වෙලා තමයි යන්නේ එතෙත්ටි. දැන් එතකොට අත්‍තරොෂම 2000 ඔය කිව්ව කාරණේ හරියටම හරි. මම විතරක් ප්‍රතිපත්තියක් නැහැ. දැන් ඔය කාරණේ ගන්නකොට දැන් මේ පාර්ලිමේන්තුව තුල දැන් අදත් නියෝජනය කරන දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් ඉන්න සෑම කෙනෙක්ම ඔයාට දායක වෙලා තියෙනවා. දැන් ඔබතුමා කිව්වාගේ ඔය හතරටම මම වගේම අත උස්සපු පිරිසක් ඉන්නවා. හැබැයි ඒ තිබුණ තත්ත්වය තුළ අපි දේශපාලන පක්ෂයක වගකීමක් දරාගෙන മന്ത്രിවරයෙක් හැටියට ඉන්නවා නම් අපි
අපි ඒ වෙලාවේ ඒකට ඒකට අනුගත නොවුනොත් එහෙම ඊළඟ ප්‍රතිඵලය වෙන්නේ වෙනි පරීක්ෂණයක් කියලා දොට්ට දාන්න. කමක් නැහැ ඉතින් නෑ ජනතාවට කමක් ජනතාවාදී නෑ වෙලා. මතක තියාගන්න මේ රටේ එහෙම ප්‍රතිපත්ති තීන්දුව ගත්තා හිටිය ගාමිණී ජයසූරිය ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරපු වෙලාවේ. ඒගොල්ලෝ දේශපාලන උතෙලියට ගිහිල්ලා එතුමන්ගේ ප්‍රතිපත්ති කොහෙවත් නැති තැනකට විසු වෙලා ගියා. ඉතින් ඒක නිසා මම කියනවා මේ ඒවා හුදෙකලාව ගන්න පුළුවන් තීන්දුව නෙවෙයි. මං අහන්නේ ඔබතුමාලා ඒ වගේ තීන්දුව తీරන ගන්න ජනතාවාදී වෙලා රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් තීන්දුව తీරන ගන්න බයයිද මේ තනතුරු නැති වෙයි කියලා සාමූහිකත්වය කඩනවා කියන වචනේ ඉස්සරහට දාලා මේකෙන් බේරෙන්නද මේ හදන්නේ? නෑ බේරෙන්න කියන එක කාරණේ නෙවෙයි. කියන්නේ ඒ අවස්ථානුකූලව අපි දේශපාලන ධාරාවක් තුළ නොඉඳ තනතුරු ආරක්ෂාද පැත්තකින් තියන අපි විපක්ෂී ඉන්නකොටත් එවැනි තීන්දුව අරන් තිනවා. දැන් උදාහරණයක් වශයෙන් 19 ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට අපි විපක්ෂී 2015 අප්‍රේල් මාසේ. හරි. මම සංධානයේ ලේකම් එතකොට. ඒ වෙලාවේ සංධානයේ 141ක් හිටියා. ඒ 141 ඡන්දේ නැත්නම් ඒක කීරවත් සම්මත වෙන්නේ නැහැ 19 වෙනකොට. එතකොට ඒකට ඡන්ද දුන්නේ නැහැ සරත් වීරසේකර මහත්මයා. එතුමා පහුගිය මැතිවරණ ව්‍යාපාරෙත් ඒක කියාගෙන ගියා. බලන්නකෝ එතුමා පළවෙනියට ආවනේ මොකද ජනතාවගේ ප්‍රතිචාරය. ඒ කියන්නේ ඔබතුමා දැන් මට කිව්වා 19 වෙනි අනුක ව්‍යවස්ථා සංශෝධනය 14ට එහා ගිය ප්‍රජාතන්ත්‍රවාදී කෙරෙහි නැඹුරු වූ 70 ව්‍යවස්ථාවෙන් ඉතින් ඒකට මම උත්තරයක් දෙන්න බුදුහාම. නෑ මං කිව්ව ඔබතුමා ප්‍රශ්නේ පැහැදිලි කරන්නේ මම. ඒකට රටේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය. ඒක තමයි මොකද යහපාලන ආණ්ඩුවට විරුද්ධව තීරණයක් ගත්තා මම ඒකට එකඟ වුණේ නැහැ කිව්වම ජනතාව ඡන්දෙ දෙනවා. ඒක තමයි කියන්නේ. ඉතින් ඒක තමයි කියන්නේ මේක දේශපාලඥයා විතරක් නෙවෙයි දේශපාලඥයන් සිද්ධ වෙනවා ජනතාවගේ මනස කොහොමද ක්‍රියා කරන්න කියන කාරණේත් එක්කත් අපිට හිතලා බලන්න. දැන් ඔබතුමා ඇත්තටම දැන් මේ එළියට මේ දැන් ඔබතුමා ඇත්තටම නායක අමිත් දුරෙන් ඉවත් කරනවා. ඉවත් කළා දානවා. ඒතකොට ඉවත් කරාට පස්සේ තමයි ඔබතුමාලා මේ රස කතා වැදගත් කතා ඔක්කොම එළියට ඇවිල්ලා කියන්නේ. නැත්තම් තාමත් ඔබතුමා ආණ්ඩුවේ සාමූහිකත්වය ආරක්ෂා කරගෙන ආණ්ඩුව ඇතුලේ ඉන්නවා. නෑ ඉන්නකෝ කියන්නේ. අර සිග්නල් කණු වෙලා සිග්නල් කණු වගේ අපිට වෙලා තියෙන කියලා දුක අදෝනාව කියා තාමත් ආණ්ඩුව ඇතුලේ ඉන්න එළෙව්වේ නැත්තම්. නෑ මෙහෙමයි. ඔබ කියන ඔය මතේ මම හිතන්නේ මේ රටේ මේ දේශපාලඥයෝ 99%ක්ම ඉඳලා නෑ. ඉඳලා නෑ. ඒක පැහැදිලිව දන්නවා. හරි. පැහැදිලිව කියන්න පුළුවන් ඕන මං ගත්ත එක අවස්ථාවක්. හරි. ඒ කියන්නේ 19 වෙනි සංශෝධනය අපි පිළිගන්නවා නම් මේක විශාල වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තට නොබරුවීමක් කියලා. ඒකට විරුද්ධ වෙච්ච එකම පුද්ගලයා කොළඹ දිස්ත්‍රික්කයට ඇවිල්ලා වෙන කොහෙවත් නෙමෙයි. මේ ප්‍රබුද්ධ ජනතාවක් ඉන්නවයි කියන ප්‍රදේශය කොළඹ නගරය ඇරුණාම එතකොට එතුමා දැන් ඔය මේ කඩුවෙල හෝමගම මහරගම කැස්බෑව අවිස්සාවෙල මේ ඔක්කොම ගත්තාම මධ්‍යම පාන්තික ඉහළ මධ්‍යම පාන්තික උගත් බුද්ධිමත් විශාල පිරිසක් නියෝජනය කරන ප්‍රදේශයක්. ඒ හැම තැනින්ම එතුමා පළවෙනියට ඡන්ද ගත්තා. එතුමාගේ ස්ලෝගන් එකේ එක කාරණයක් තමයි එකක් තමයි ජිනිවා එකේ කතා කරයි කියන එක සයිඩ් ඉවෙන්ට්ස් නේ. එතකොට එහෙම ඊළඟ කාරණේ තමයි මේ 19ට විරුද්ධව හිටියයි කියන එක රාජපක්ෂලත් එක්ක. ඉතින් ඒක නිසා මම මෙහිදී සඳහන් කරන්න ඕනේ ඒවනි අවසානුකූල සිදුවීම් වෙලා තියෙනවා. හැබැයි දැන් මේ සියලු තත්වයන් වලින් ඔබට අපි ගිය තැනකට අද ඇවිල්ලා තියෙනවා. මම ඒකයි ඔබට මුලින්ම කිව්වේ මේ යුගයේ තරම් මේ රටේ පරණතභාවයට උගත්කමට බුද්ධියට සමච්චල් කරපු යුගයක් නැහැ කියලා දේශපාලන. ඔබතුමාට හිතෙන්නේ නැද්ද ඔබතුමාලා පරිණත දේශපාලන නායක ඔබතුමා විතරක් නෙමෙයි අපි දන්නවා ඒ වගේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙන්න පුළුවන් ඔබතුමාලාගේ පක්ෂයේ නියෝජනය කරපු අනුර ප්‍රදේශන යාපා වගේ අය ස්පීඩ් දිසානායක වගේ අය මේ අය දේශපාලන වශයෙන් ගත්තොත් එහෙම බොහෝ අත්දැකීම් තියෙන දේශපාලනය තුළ කාලාන්තරයක් රැඳුණු දේශපාලන නායකයින්. ඔබතුමාලට තේරෙන්නේ නැද්ද යම් ආකාරයකින් මේ වෙලාවේ ඔබතුමාලා ඔක්කොම යටපත් කරලා පවුලක් රටේ දේශපාලන බලය අත්පත් කරගෙන ඔවුන්ට අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා කියලා? ඇත්ත වශයෙන්ම මම හිතන්නේ ලංකාවේ ඉතිහාසය මම දන්නේ රාජ පරම්පරා යුගයේ මේ ඉතිහාසය ගත්තහම මම සාමාන්‍ය දැනීමක් තියෙනවා. ඒ කාලේ ඉඳලා පවා ලෝකෙත් මම දන්නේ නැහැ කොහෙද කියලා සමහරට අප්‍රිකා රටවල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිසිම තැනක මේ තරම් ප්‍රමාණයකින් එකම මේ පිරිසක් පවුලක් වටා දේශපාලන බලය කේන්ද්‍රගත වෙච්ච යුගයක් කොහොමද දැක්කේ? මෙච්චර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් තියෙන රටක ඒක තමයි ඡන්දය තියෙන රටක ඡන්දයක් තියෙන රටක ව්‍යවස්ථාවක් පාලනය රටක ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයිති භාවිතා කළාම තමයි ජනතාව ඡන්ද දීලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම බැසිල් රාජපක්ෂ කියන ඇමරිකානු පුරවැසියා දැන් ඔබතුමාලාගේ පක්ෂයේ හිටපු පොදු ජන පෙරමුණ නියෝජනය කරපු ඒ සන්ධානය ඇතුලේ හිටපු මේ විමල් වීරවංශ කියනවා උදේ ගම්මන්පිල කියනවා අවලස්සන ඇමරිකානු පුරවැසියෙක් ජාතික ලැයිස්තුවේ නම නැති කෙනෙක්. ඔබතුමා නීතිඥවරයෙක් ඔබතුමා දන්නවා නම යෝජනා අත්සන් කරපු කෙනෙක්. ජාතික ලැයිස්තුවට නම නැති කෙනෙක් කොහොමද මේ മന്ത്രിතුමා එන්නේ පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවේ හිටියා කියලා? එන්න පුළුවන්. ඔබතුමා දන්නවා මේ එතුමා පළවෙනි වතාවට නෙමෙයි ඔය ආවේ.
නමුත් දැන් ව්‍යවස්ථා සංශෝධනම නෑ, යුක්තපුර ස්වභාවය දිනට එන්න බෑනේ. නෑ ඔව් ඒ දිත්තපුර ස්වභාවය. ඔබතුමා දන්නවද එතුමා මුල් වතාවට පාර්ලිමේන්තුවට ගියේ 2007න් පස්සේ. එතකොට 2004 මැතිවරණය තියෙනකොට ඔය එක්කෙනෙක්ව ලංකාවේ හිටියේ හ්ම්. නෑ. ලයිස්තුවක හිටියෙත් නෑ, ජාතික ලයිස්තුවක හිටියෙත් නෑ, තරඟ කළෙත් නෑ. දේශපාලන. දැන් එතකොට 2004 ආපු පාර්ලිමේන්තුවේ ජාතික ලයිස්තුවෙන් ඔය අතවුල්ලා මැතිතුමා ඉන්නවනේ. එතුමාගේ පක්ෂයට එතුමා ජයග්‍රහණය කළා. තව එකක් අපි ජාතික ලයිස්තුවෙන් දුන්නා. ඒකේ එක්කෙනෙක් තමයි අන්වර් ස්මයිල් සමන්තුරේ මන්ත්‍රීතුමා. නියෝජනය කරපු ජාතික ලයිස්තුවෙන් ආපු මන්ත්‍රීතුමා. එතුමා අභාප්‍රාප්ත වුණා. එතුමා අභාප්‍රාප්ත වුණාම මේ මට උපදෙස් ලැබුණා ඒ තනතුරට මේ මම හැබැයි මම අතවුල්ලා මන්ත්‍රීතුමාට කතා කළා. කතා කරලා බැසිල් රාජපක්ෂ මහත්මයාව මේ ජාතික ලයිස්තුවෙන් දාන්නයි කියලා. එතකොටත් දැන් එතකොට දිත්වපුර ස්වභාව පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් ඒක ව්‍යවස්ථාවේ තිබුණේ නැහැ. නමුත් දිත්වපුර ව්‍යවස්ථාවේ තිබුණේ නමුත් ඔව් දිත්වපුර වැසියෙක් ගෝඨාභය රාජපක්ෂ මහතා දිත්වපුර වැසියෙක්. ඔව්, ආරක්ෂක වුණාට. ඔව් එතෙන්දී මේ ඔය දැන් ජනාධිපතිවරණයට පෙර ආතු අපේක්ෂකත්වය ගන්න යනකොට අභියාචනාධිකරණයේ තිබිච්ච නඩු මම බලාගෙන හිටියා. රොමේෂ් සිල්වා මැතිතුමා කතා කරපු. එතෙන්දිත් ඔය ප්‍රශ්න ඔක්කොම ආවා. කොහොමද මෙහි දිත්තපුර ස්වභාවය ගත්තේ කියලා. ඒතකොට දිත්තපුර ස්වභාවය තිබුණේ නැහැ. ඒ පුර ස්වභාවය විතරයි තිබුණේ. ඒතකොට දිත්තපුර ස්වභාවය අරගෙන තමයි එතුමා ආරක්ෂක ලේකම් කළේ. ඒ කරුණ ඔක්කොම අධිකරණයේදී ඉස්සරහට ආවා. ඒ වෙලාවේ මම තමයි ජාතික ලයිස්තුවෙන් දැම්මේ 2007 දී මේ බැසිල් රාජපක්ෂ. එතුමා විතරක් නෙවෙයි ඩලසලහපුර මැතිතුමාවත් මම තමයි දැම්මේ. එතුමාත් ඒ හින්දලානේ ආවේ. ඉතින් ඔය විදිහේ ඉන්නවා. ඔය විදිහ ගොඩක් ඉන්නවා. ජාතික ලයිස්තුවකෝ තරඟනපුර කිසිම නෑ. කොටින්ම 2004 මැතිවරණේ ඒ දාපු අයට විරුද්ධව පාක්‍ය සූති සරවණ මුත්තු ගේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් නඩු පැවරුවා. 5 දෙනෙකුට. ඒ පහම මේ උසාවියට ගිහිල්ලා ඒ කවදාවත් ඒ කාලේ අවසන් වෙනකන් නඩුව ඇහුන්නේ නැහැ. ඒක නැත්තම් එළියේ. නැත් එළිය වෙන්නත් පුළුවන් ඒ නඩුව ඇහුන්නේ. ඇයි නඩුව පරක් වුණේ? මම දන්නේ නැහැ. ඉතින් 2007 8 වෙනකොට දැම්ම 10 දී අපහු මැතිවරණය යවනේ අවුරුදු දෙකෙන්. එතකම නඩුව ඇහුවේ නැහැ. එතකන් ඒ නඩුව විභාගයට ගත්තේ නැහැ. මොකක් හරි බලපෑමක් දන්නේ නැහැ නේද? නෑ ඒක මම එහෙම කියන්නේ කොහොම හරි අදටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් නැහැ පාර්ලිමේන්තුවේ. එතන නීතිය පැහැදිලි නැහැ. ඉතින් ඒ නිසා ජාතික ලයිස්තුවක හිටපු නැති හෝ තරඟ නොකරපු කෙනෙකුට ඒ ඉතිහාසෙත් යම් අවස්ථාවල මන්ත්‍රී දුර පිරිනමලා තියෙනවා. ඔබතුමාට ඇමතිකම දීලා ඔබතුමාගේ ඇමතිකමෙන් ප්‍රයෝජනයක් ගන්න ඔබතුමාට කට පහසුවම් සලසලා දුන්නේ නැහැ වගේ තත්ත්වයක් නේද තිබුණේ? ඒක දෙන්න ඕන හින්දා ඇමතිකම දුන්නා වගේ තත්ත්වයක් නේද තිබුණේ? නෑ පහසුකම් සැලසුව නැහැ කියන වඩා ඔබ අහපු ප්‍රශ්නය මේ අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යාංශය හදලා තින්නේ ඇමතිවරයෙක් හිර වෙනවා. රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නතර රාජ්‍ය අමාත්‍යවරයෙක් හිර වෙනවා. එබලට මෙතනක් තියෙනවා. ඔව් මොකද දෙන්නටම විෂන් ගැසට් කරලා තියෙන්නේ. ඒතකොට රාජ්‍ය අමාත්‍යවරුන්ටත් මේ කැබිනට් ඇමතිවරුන්ගේ කැබිනට් එකට යන්න බැරි කම විතරයි තියෙන්නේ. කැබිනට් පත්‍රිකා දාන්න. ඔහුගේ දවසක දැන් ඔය රාජ්‍ය ඇමතිවරුන් සහ කැබිනට් ඇමතිවරු අතර බරපතල අර්බුදයක් ඇති වුණා. ඒක තමයි මම කියන්නේ. ඒතකොට ජනාධිපතිතුමා කියලා තිබුණ පැහැදිලිවම මේ කැබිනට් ඇමතිවරට තමයි බලතලා තියෙන්නේ අර පත් කරලා තියෙන නිකන් මම මේ වැඩේ කරගෙන යන නිකන් පත් කරලා තියෙන ඒගොල්ලෝ කැබිනට් ඇමතිවරගෙන් උපදෙස් අරගෙන තමයි මේ රාජ්‍ය අමාත්‍යාංශය කරගෙන යන්න ඕනේ කියලා එතුමා කියලා තිබ්බා කියලා මාධ්‍ය වාර්තා කළා තිබුණා. ඔව් මාධ්‍ය වාර්තා නොකරපු එකක් තියෙනවා මම රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට ඉන්නකොට මොකද මම රාජ්‍ය ඇමතිවරුන්ගේ පෙළිය පළවෙනියටම ඉන්නේ මම. ඔය කැබිනට් එකට ගියත් ජේෂ්ඨත්වයේ මත. ඔව් කැබිනට් එකට ගියත් එස්.බී. දිසානායක දෙවෙනි පුටි වඩනවා මම 4 5 තමයි මටත් වාඩි වෙන්න තිබුණේ. ජේෂ්ඨත්වය ගන්න මොකද මම 2000 කැබිනට් ඇමතිවරයෙක්. ඉතින් ඒක අපි පැත්තකින් තියමු මම අපිට ලැබිච්ච තනතුරු නොලැබිච්ච එක ගැන මම කතා කරන්නේ. මොකද ඒක අදාළත් නැහැ මොකද මම ඇමතිකම් පහක් දරලා තිනවා බොහොම නිදහසේ වැඩ කරපු යුගයන් තිබුණා මේ පහින්. මෙතෙන්දී ඒ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ඒක නෑ ඔබතුමන්ලට විෂය ගැසට් කරලා දීලා තිනවා. ඔබතුමන්ලට ලේකම් ඉන්නවා කාර්ය මණ්ඩලයක් තියෙනවා විෂයන් දීලා තිනවා. ඔබතුමන්ලා මේ වැඩේ කරන්න ඕනේ කියන එක එතුමා අපිට කිව්වා. දැන් මෙහෙම කිව්වට මේ මාධ්‍යම වාර්තා කරලා තිබුණාට. ඒ කියන්නේ කාලෙන් කාලේ ජනාධිපතිතුමා වෙනස් වෙනවද? මොකද එතුමාට දේශපාලන අත්දැකීමක් නැද්ද? නෑ මේක ඇත්තට වශයෙන්ම මේ මෙතන තියෙන ප්‍රශ්නේ මගේ මම රාජ්‍ය පරිපාලනය පිළිබඳව ආචාර්ය උපදෙස් දක්වා කරපු නිසා මට තේරෙන දේ තමයි ඉංග්‍රීසියෙන් කියනවනම් ගවර්නන්ස් ඉෂුව එකක් තියෙන්නේ. රාජ්‍ය පාලනය පිළිබඳව තිබෙන්නා වූ අඩු අත්දැකීම් ප්‍රමාණය සහ අත්දැකීම් තියෙන පිරිස්වල සහ ඒ සම්බන්ධයෙන් ඉන්න අයගෙන් උපදෙස් නොපැතීම සහ උපදෙස් නොගැනීම සහ ක්‍රියාත්මක නොවීම. ජනාධිපතිතුමාට මේ ප්‍රශ්නේ තියෙනවා. අනිවාර්යෙන් තියෙනවනේ. ඒකනේ මේ දැන් මේ තියෙන හැම එකකින්ම පැහැදිලි වන්නේ ඒකනේ. ඉතින් මේකට ඔබතුමාට හිතෙන්නේ නැද්ද අඩු ගානේ මහින්ද රාජපක්ෂ මහත්මයාවත් උදව් කරනවා කියලා මේ කොට දාගන්න. කිව්වේ අයියගෙන් අහලා මම කරන්නම් අයියා කියන දේ මම කරන්නම් කියලා එතුමා කැම්පේන් එකේදී කිව්වේ. ඒකේ තදබල විශ්වාසයක් මට තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්මයා නීතිඥ වෘත්තියට හිටපු කෙනෙක්. හැබැයි පරණත දේශපාලඥයෙක් න අවුරුදු 45කට කාලයක් දේශපාලනය කරලා තියෙනවා. එතකොට එතුමා යම් ප්‍රශ්නයක් දිහා බලන ආකාරයයි ඒ ප්‍රශ්නෙට විසඳුම් දෙන ආකාරයයි
මීට වඩා හත්පසින් වෙනස්. ඒක තමයි කියන්නේ අර මේ යම් තැනක යම් දෙයක පරිණතභාවයක් අවශ්‍යයි. දැන් ඇත්ත වශයෙන්ම මෙවැනි යුගයක එක වතාවයි ඉන්නේ වර්ධින්න පුළුවන්. දැන් වතාවන් කීයක් වර්ධිලා තියෙනවා. මේක ප්‍රශ්න තියෙන්නේ යම් දැන් ක්‍රයිසිස් මැනේජ්මන්ට් තියෙනවනේ. ඒක ක්‍රයිසිස් මැනේජ්මන්ට් එකේදී යම් අර්බුදයක් આવොත් ඒක අර්බුද කළමනාකරණය කරන්න එපා. ඒ කළමනාකරණය කිරීමට දෙන විසඳුම අලුත් අර්බුදයක් නිර්මාණය කරනවා. දැන් ඒක නෙමෙයිද වෙලා තියෙන්නේ. අපි ගත්තොත් මම අර පොලේ කියපු කතාව මේ බොහොම සරල දෙයක්. එතෙන්ද ඒක අල්ලගත්තා. නෑ එතෙන්දි මම කිසිම කෙනෙකුට පුද්ගලිකව ප්‍රහාර එල්ල කිරීමක් මොනවද නෙවෙයි ප්‍රතිපත්තිය තිබුණු ක්‍රියාත්මක කිරීමේදී ඉම්ප්ලිමන්ටේෂන්. ඇයි ඔබතුමා වගේ දේශපාලන නායකයෙක් කියන කතන්දරයට තවත් ඔබතුමා වගේම දේශපාලන අධ්‍යක්ෂකම් තියෙන උගත්කමක් තියෙන බඳුරු ගුණවර්ධන වගේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ප්‍රතිචාර දක්වන්නේ වැරදි විදිහකට. ඔව් කියනවනේ ඔබතුමා ඉවත් කරන්න ඕන ඔබතුමා මේ අපිව විවේචනය කරනවා මේ සුසිල් අපිව විවේචනය කරනවා ජනාධිපතිතුමා මේක කරන්න බෑ කියලා අයින් කරන්න කියලා කියනවනේ. මහින්දන අලුත්ගමගේ ඇමතිතුමත් කියනවනේ සුසිල් කරන්න බෑ මේක අපි විවේචනය කරනවා කියලා. ඒ දෙන්න කිව්වද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. ඊට වඩා වැඩියෙන් කතා කරපු කෙනෙක් තමයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධානය. ජෝන්සන් ප්‍රනාන්දු ඔව් ඇමතිතුමා. මොකද එතුමා මේ ආණ්ඩුවට එකතු වුණේ අර 19 දෙනෙක් ආපු වෙලාවේ මහත්මයාත් එක්ක 2007න් පස්සේ. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙලා ජනාධිපතිවරයා ඔක්කොම කරලා ඉවරයි. 2005 ජනාධිපතිවරණේ මහින්ද රාජපක්ෂ මහත්මයාට විරුද්ධව වැඩ කරපු පිරිස් තමයි ඔය ඉස්සරහ කැබිනට් එකේ ඉන්න විශාල පිරිසක්. ජී.එල්. පීරිස් මහත්මයා, බන්දුරු ගුණවර්ධන, ජොන්සන් ෆර්නෑන්ඩෝ. ඔම කියයි යන්නකො කොච්චරක් ගාමිණි ලොකුගේ. ඔය ඔක්කොම හිටියේ නැටන් එතුමාට විරුද්ධව දාරන්නේ පුරසක මහත්මයාට. අපි තමයි එදා හිටියේ. ඔබතුමාලා ඉතින් අද අමතක කළා දාලා දෙනවා. ඒක තමයි මම කිව්වේ මේ තීන ලක්ෂණ ඉතින් එන මහින්ද රාජපක්ෂ මහත්මයාටත් අර එදා කලා වගේ එතුමාට යමක් කරන්න බෑ. මොකද විධායක බලය කියන්නේ ඔක්කොටම උඩින්නේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් අඩු ගානේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා කියන එක අහන්නේවත් නැද්ද? එහෙම පේනවද? අහන බව. ඔබතුමා තමයි කියන්නේ ඔබතුමාලා අහන බවක් රාජ්‍යවරු ඇමතිවරු යුව රාජ්‍යවරු අගමැතිවරු ජනාධිපතිවරු හොඳ රාष्ट्रය කරන ඔබතුමාලා නෑ නෑ ඒ විතරක් නෙවෙයිනේ. දැන් බැසිල් රාජපක්ෂ මහත්මයා ඕන්ලා කියන්නේ අපේ පරමාදර්ශී නායකයා මහින්ද රාජපක්ෂ. එහෙමනේ කියන්නේ. නමුත් පරමාදර්ශී නායකයා නිසා ඔතෙන්ට ආපු අය අද පරමාදර්ශී නායකයව කොතන තියලා තියෙන්නේ? ඒ කියන්නේ දැන් අර ගෙදරක තාත්තම්මා වයස්ගත වෙලා එහෙම ගියාම දූලා පුත්තුලා මුණ පුරාලා Tamanට ඕන විදිහට Tamanට හිතන් ගෙනුව යනවා. අර කිව්වත් මෙහෙමයි කියලා ඒව ගණන් ගන්නෑ. ඒ වගේ දැනගන්න ගිහිල්ලා තියෙන්නේ. ඔබතුමාර කිව්වේ පාර්ලිමේන්තුවේ ඉන්න අධ්‍යාපන සුසුකමක්වත් නැති පුද්ගලයා කියලා ජොන්සන් ප්‍රනාන්දුතුමාටද? පාර්ලිමේන්තුව පාලනය කරන කියලා නෑ ඒක ක්ෂණිකව මතුවෙච්ච තත්ත්ව මම සැලසුම් කරලා කිව්වනේ මම මේ පාර්ලිමේන්තුවේ වල්පල් කතා කරන ඉන්නවා. දැන් හැමදාම කතා කරන කට්ටිය 4 දෙනෙක් ඉන්නෝනේ පහුගිය අවුරුද්දක් විතර තිස්සේ. ඒගොල්ලෝ තමයි හැමදාම කතා කරන්නේ. හැබැයි ඒගොල්ලෝ කෝප් කමිටුවට ඇවිල්ලත් නැහැ හිටියත් මේ විෂය දන්නෙත් නැහැ. උසස් අධ්‍යාපන දන්නේ කොහොමද දන්නේ? සාමාන්‍ය පෙළ විභාගයේ සමත් නැති අය. පාර මම මේ ක්‍රොස් ටෝක් එකක් කියලා මේ ගියා. මගේ කාලෙත් කාලෙම එතනින් තමයි මම පටන් ගත්තේ. සාමාන්‍ය පෙළ සමත් නැති අයට නාම යෝජනා දුන්නේ නැහැ ඔබතුමා. නේ මම දුන්නේ නැහැ. ඒ ඔබතුමාගේ කාලෙත් නාම යෝජනා හම්බුණා නෑ මතක තියාගන්න ඕනේ. ඉතින් එහෙම ගත්තොත් අපේ රටේ අගමැතිවරු හිටියා සාමාන්‍ය පෙළ තිබිච්ච නැති. ඉතින් එහෙම ඒ නායකත්වය ඒක ප්‍රශ්නයක් නැත්තම් ඔබතුමා ඇයි ඒක ප්‍රශ්න කරන්නේ දැන්? නෑ ඒක ප්‍රශ්න කලේ නාම යෝජනා දීමේ ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. හැදියාව සහ විනය. ඒක නැති එකයි ප්‍රශ්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් උතන දැන් ඕනෙම සාධාරණ පුද්ගලයෙකුට ශිෂ්‍යයෙකුට ගන්නකො. දක්ෂ ශිෂ්‍යෙක් ඉන්නවා. තාම මහන්සියෙන් වැඩ කරලා දක්ෂතාවයෙන් පෙන්වගෙන යනවා. හැබැයි ඒ සිසුවව ගණන් ගන්නේ නැතුව ගුරුවරයා හෝ විදුහල්පතිවරයා හෝ ඊට පහලින් ඉන්න ඊට කිට්ටු කරන්න බැරි අයගෙන ඔයා හරි ෂෝක් ඔළුව අත ගන්නවා. සාධාරණ වශයෙන් හිත රිදීමක් ඇති වෙන්නේ නැද්ද? මොකද්ද රහසේ රහස ඒක නෙවෙයි. රහස ඒක නෙවෙයි. රට පාලනය කරන්න මින් පස්සේ මේ රටේ ජනතාව තෝරගන්න ඕනේ. හරි මං කියන්නේ මේ PhD තියන අය කියලා. නමුත් සාමාන්‍ය බුද්ධියකින් උගත්කම විතරක් මන්නේ බුද්ධියත් ඕනනේ. මේවෙන් පරිපූර්ණ මේ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් පිරිසක් තෝරගන්න. කවුරු හරි ඇවිල්ලා මාධ්‍ය තුලින් ආටෝපේ දාලා නග්ගලත් ඉලා අපේ අහවලයි විරුවයි ඕවා කී ඇවිල්ලා දැන් ප්‍රතිඵල අත්විඳිනවනේ. ඔබතුමාලාම ඉතින් කිව්වේ ඒක. නෑ මම එහෙමම කිව්වේ නෑ. මතක තියාගන්න පහුගිය කාලේ දැන් මම දන්නවා ගම මැතිතුමා විමල් විරන්සු මැතිතුමා දැන් දොට්ට ගියන් පස්සේ එතුමන්ලා ඉලෙක්ෂන් කැම්පේන් එකේ කියපු වොයිස් කට් අරගෙන මේක දානවා. මම මහතිර් මොහමඩ් ලීක්වාන් යූ වගේ දෙන්නම එකට එකතු වුණාම කොහොමද කියලා අහුවා. මම මේ මට්ටමින් කතා කළා නෑ. මම කතා කළේ අර සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්තිමාලාව ක්‍රියාත්මක කරනවා. එදා තිබුණ එකට වඩා මේ ප්‍රතිපත්තිමාලාව හොඳයි. ඒක ජයග්‍රහණය කරන්න ඕයි කියන මතයෙන් ඉඳගෙන අපි කටයුතු කළා. නැත්තම් මෙලහට ඕවා ගහලානේ අපිටත් තියෙන්නේ. ඒ ඔබතුමාලා එහෙම කතා නොකරපු හින්දා දන්නෙත් නෑ ඔබතුමාලාට ඔය පළනොකිය පලාපත එළියට මෙහෙමයි අපි මත කියන්නේ මේ පක්ෂ විතරක් නෙවෙයි.
බොහෝ පක්ෂ දැන් ඇයි අපි ලේකම්වරු දෙන්නව දොට්ට දැම්මේ මෛත්‍රීපාල සිරිසේන ඒකත් පොඩ්ඩක් විමසලා බලන්න එපා. ඒ වෙලාවේ අපි දෙන්නව තියාගෙන හිටන ශ්‍රී ලංකා දස් පක්ෂයද ওই මට්ටමේ නෙවෙයි තියෙන්නේ. මීට වඩා හුඟක් ඉස්සරහට ඇවිල්ලා මේ වෙලාවේ. දැන් ඒක බලන්නකෝ දැන් ඒකේ තනතුරු දරණය කවුද? ඒ තර එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 15ක් විතර වැඩ කරපුවා. ඉතින් මං කිව්වේ ඒකයි දැන් මේ පක්ෂයේ හිටියා ආරයා මෙතන හිටියා කියන දැන් ඔක්කොම ඇත්තම කතන්දරේ මේ පවුලක් නේද මේ දේශපාලන විකෘති රට නිර්මාණය කරන්නේ. නෑ ඇත්ත වශයෙන්ම අද රටේ ජනතාව අති බහුතරයක් කතා කරනකොට දැන් මම උසාවි ගියාම නීතිඥයෝ 400ක් ඉන්නවනේ මම අලුත් කඩේ. මට කිසිම කෙනෙක් හම්බුන්නේ නෑ මේ බහුගේ මෑත කාලය තුල කියනවා මේ නෑ මේක මෙහෙමම යන්න ඕනේ කියන. මේව වෙනස් වෙ යුතුයි කියන මතය සිල් කරන්නේ. යම් බුද්ධියක් තියෙන මේ සාමාන්‍ය මිනිස්සු මේ ගමේ ගොඩේ මිනිස්සු පවා දැන් ගොවියෝ පවා කම්කරුවෝ පවා ත්‍රිරෝද රතර මේ රියදුරන් පවා ඒ ස්වයං රැකියා කරන. ඒ අය වුණත් මේ සමහර ප්‍රශ්න විසඳන ආකාරය ගත්තාම මේක කොයිතරම් මේ නොමේරු ගතියකින්ද මේවට අවතීර්ණ වෙන්න කියන කාරණේ පේනවනේ දැන්. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ හොඳම අත්දැකීමක් මේ රටේ ජනතාව ලබන ඒකට පළවෙනි අත්දැකීම සහ අවසාන අත්දැකීම වෙන්න පුළුවන්. මම හිතන්නේ අවසාන කියන්නේ රටක් ඉතුරුන එකක් නෑ මෙහෙම ගිහිල්ලා. රටක් ඉතුරුන එකක් නෑ. දැන් බලන්නකෝ. දැන් ඔය තෙල් ටැංකි ටික. ඔය තෙල් ටැංකිට කිසිම දවසක ඉන්දියන් ඔයිල් කම්පැනි එකට දීලා තිබුණේ නෑ. මම හිටියානේ. මම එක ටැංකියක් දුන්නේ නෑ. මොකද නඩුවකුත් තිබුණා. ඉතින් මේ වෙයි නීතිමය තත්ත්වය ඔබතුමා කිව්වා අවුරුදු 50කට ඉන්දියාවට කොඩිය උසලා දුන්න කියලා උදේකම්ම පිළ මහත්තයා. මං කිව්වා තමයි. වෙන පත්‍රිකා දෙකක් ගියා 2003. එකක් කරු ජයසූරිය මහත්තයා දැම්මේ මේක තුනකට කඩලා තෙල් සංස්ථාව මේ ලෙවල් ප්ලේයින් සමානව මේ තරඟකාරී වෙළඳපොළ තුල ජනතාවට සහනය ලැබෙයි කියලා. දැන් ඒක දුන්නේ නෑ. LIOC එක ඉස්සෙල්ලා වැඩි කරනවා ඒක පස්සෙන් සිපෙට්කෝ එක නේ. ඒක නුනේ. ඒක අධිකාරියක් හදාගත්තා. ඒක දාපු එක පත්‍රිකාවක්. හරි. ඊළඟ පත්‍රිකාව දැම්මේ මිලින්ද මොරගොඩ. ඇමතිවරයා හැටියට. ඒතර එතුමාගේ අද ඉන්දියාවේ මහ කොමසාරිස්. නෑ ඊට වඩා ඒකේ කොයින්සිඩන්ට් එක එතුමාගේ අමාත්‍ය හිටුණු පර්ක් එක. පර්ක් එකේ චාමන් පිපිජා සුන්දර. ඉතින් බලන්නකො මේ දානලෑල ඉත්තු ටික හරියට පෙළගැස්සලා තියෙන හැටි එතුමා ඒක හයි කමිෂනර් මෙයා ජනාධිපති ලේකම් කවුද උදේකම් මම්පිල ඒ මොනක්වත් දන්නේ නැතුව මෙතෙන්ට ආවා මිනිහට මේක කරගන්න. අන්තක මේ ඉන්දු ලංකා ගිවිසුමේ එක වචනයක්වත් තිබුණේ නැහැ මේ තෙල් ටැංක සම්බන්ධයෙන්. මේ රජීව් ගාන්ධි අගමැතිතුමයි ජයජන මැතිතුමයි සාකච්ඡාවෙන් සහ ගිවිසුම අත්සන් කළෙන් පස්සේ හුමාරුච්ච ලියුමකට විච්ච එක කලවරක්. දැන් මට එතන උත්තර දෙන්න පුතුමගේ අත්දැකීම් එක්ක ගලපලා ගත්තාම දැන් උදේකම්පිල මහත්මයා හිටපු ඇමතිවරයා කිව්වේ බොරුවක්ද? තෙල් ටැංක සම්බන්ධයෙන් ඒ ස්ථාවරය මම පිළිගන්නේ නැහැ. බොරුවක් කිව්වේ. මම බොරුවක් කිව්වයි කියන්නේ ඒ ස්ථාවරය මම පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ උදේකම්පිල ඇමතිවරයා අසරණ වුණාද නැත්නම් ඔහු පාවිච්චි වුණාද මොකද උනේ? මට ඒ අමාත්‍යාංශය ගන්න වෙලාවට 2004 5 මම ඇමතිවරයා වුණා 2003 ඔය ගිවිසුම අත්සන් කළා. ඒක තෙල් ටැංකි දෙකක් දීලා තිබුණා ගිවිසුම අත්සන් කරපු ගමන් ඉන්දියන් ඔයිල් සමාගමට. ඒගොල්ලෝ උතුරු නැගෙනහිර වැඩි හරියක් තෙල් බෙදා හැරි. දැන් එතකොට මේගොල්ලෝ අනිත් ඒවා ඉල්ලනකොට අපේ වෘත්තීය සමිතිය වෙලාවෙ හිටපු දෙක තුනක් එකතු වෙලා උසාවියට ගිහිල්ලා දුන්නා. මම ඒ වෙලාවෙ හිටියේ කමල සබේසන් නීතිපතිතුමා. මම එතුමාට ලියුමකින් ලියලා මම එතුමාගේ ඔපිනියන් එක ගත්තා. මොකද සාමාන්‍යයෙන් දේපලක් මත නිශ්චල දේපල කියන්නේ ඉඩමක් මත පිහිටා තිබෙන්නා වූ නිශ්චල දේපල අයිති වෙන්නේ ඉඩමයි එක්කෙනාට. ඒක ස්ටේට් ලෑන්ඩ් එකේ පිහිටා තිබෙන්නා වූ ස්ථිරව පිහිටී වෙන්නා වූ තෙල් ටැංකි වල අයිති ඉන්නේ ස්ටේට් එකට. හැබැයි ගිවිසුම සංකල්ප තිබුණේ ඒ පදනමින් නෙවෙයි. ගිවිසුම සංකල්ප චරිත රත්වත්තේ බණ්ඩාගාර ලේකම් වරට. ඒ නිසා කමල සබේසන් මෙතුමා දාද ජීවිතුන් අතර නෑ. එතුමා මට ඔපිනියන් එක වෙලා තිබුණා මේක null and white. ඒ කියන්නේ නීතියෙන් එකඟ විය හැකි ගිවිසුමක් නෙවෙයි කියලා. ඒ ස්ථාවරය අරගෙන තමයි මම දිගටම හිටියේ. ඉතින් ඒක නැවත මෙහෙම හරියන්න බෑනේ දැන්. ඔව් උතර ගමන්බෙල හිටපු ඇමතිවරයා කිව්වා මේක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ මේක දීලා තිබ්බේ ගන්න බෑ. වෙන කතන්දරයක් කිව්වේ. නෑ දීලා තිබුණේ නැහැ. ඒගොල්ලෝ අර MOU එකක් අත්සන් කළා තුනක්. අවබෝධ ගිවිසුමක්. අවබෝධ ගිවිසුමක් ඊට පස්සේ ගිවිසුමක් අත්සන් කරන්න ඕනේ. ඒක සමහරු කියන්නේ අත්සන් කළේ නැහැ කියලා. මගේ ස්ථාවරණේ එකක්වත් නෙමෙයි. නීතිපතිතුමා දුන්න ඔපිනියන් එක මේක මේ ගිවිසුම නීතියට පටන්. හැබැයි දැන් වැඩේ ඉවරයි. ඊට පස්සේ කලේ මේගොල්ලෝ ඒක නියමානුකූල කළා. දැන් ගමන්බෙල මහත්මයා. ඔව් දැන් මට තියෙන ප්‍රශ්නේ අපි ශ්‍රී ලාංකිකව හැටියට බලන්න ඕනේ ශ්‍රී ලංකාව අපිට වැඩිපුර කොටස ගන්නනේ. වැඩිපුර අයිති දැන් මම නඩුවක් කතා කරන්න ගියොත් එහෙම මගේ සේවාදායකයා වෙනුවෙන් මම කතා කරන්නේ. මම අනිත් පැත්තේ ඉන්න සේවාදායකයා වෙනුවෙන් මම කතා කරලා වැඩක් නැහැ නේ. දැන් මේ වගේ වැඩක් මෙතන උනේ. දැන් ඉන්දියාවත් එක්ක තිබිච්ච තිබුණායි කියමු ගිවිසුමක්. ඒකත් ඉවරයිනේ 35න්. එතකොට 2003 පටන් ගත්තාම 35 නෝට 2037 ඉවර වෙන්න ඕනේ. දැන් අපි ඉන්නේ 22. තව අවුරුදු 15කින් ඒ ගිවිසුම ඉවර වෙන්න ඕනේ. ඊළඟට ලබන අවුරුද්ද ඉවර වෙනවා මේ තෙල් ආනයනය කිරීමට තිබෙනා වූ බලපත්‍රය. ඒක තිබුණේ 62 පනත අනුව තෙල් සංස්ථාවට විතරයි.
හැබැයි කැබිනට් පත්‍රිකාවක් දාලා ඔක්කොමත් කළේ ඒ බලපත්‍රය LIUC එකට නිකුත් කළා. ඒ නිසා තමයි ඒගොල්ලෝ තෙල් ආනයනය කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් කරන්න බෑ පනත අනුව. ඉතින් දැන් ඒ කිවිසුම ලබන අවුරුදු ඉවර වෙනවා. ඉතින් මේ ඔක්කොම කාලයකට දික්ුණා. අද මොකද වෙලා තියෙන්නේ? අද මේ තෙල් හිඟය ඔබ හිතනවාද දවසින් දෙකකින් ඉවර වෙයි කියලා නැව් පිට නෙව්වව නෑ. පෙට්‍රල් ෂෙඩ් තියෙනවා 1100 ගාණක් තෙල් සංස්ථාවට. 200ට වැඩි ගාණක් තියෙනවා LIOC එකට 1300කට වැඩි. මේ ඔක්කොගෙම ටැංකි වල තියෙනවා ධාරිතාවය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 3න් 1 ප්‍රමාණයක් ධාරිතාවෙන් තියෙන ෂෙඩ් වල. දැන් ඒවත් බිඳුවට හිඳිලා. ඒතකොට ඒවත් පිරලා ඉන්න බෑ සාමාන්‍ය නෝමල් එකට එන්න තියෙන. ඒක නිසා මේක මේ හිතන තරම් දවසින් දෙකකින් ඉවර වෙන්නේ නැහැ. තෙල් දෙක දිගට ආවත් යම් දින කිහිපයක් යනවා. ඒවා තමයි යථාර්ථය. ඒක අතුරු කාරණයක්. ඉතින් මට කියන්න ඕනේ උනේ අත්ත වශයෙන්ම අද මට හිතෙනවා හදවතට දැන්න මම විතරක් නෙවෙයි. මහා සමාන අදහස් ගන්න තව සෑහෙන පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. යම්සි වරදක් කරනවා නම් ඒක පෙන්ලා දෙන්න. අපි ඕන තරම් ජනාධිපතිතුත් එක්ක හිටියා. අපි තර්ක කළා තිනවා කැබිනට් එකේ. අපි වාද කළා තිනවා. ඒවෙන් හොඳ තැන් වලට ආපු අවස්ථා තියෙනවා අනන්තවත්. හැබැයි එහෙම නොවි yes sir එහෙම ඉඳීමෙන් ඇතිවලා තියෙන ප්‍රතිඵලය බලන අද රටට මොකද්ද කියලා. ඉතින් ඒක නිසා නායකයෝ දැනගන්න ඕනේ අහුම්කම් දෙන්න. අහුම්කම් දෙන්න බැරි නම් විවේචන ඉවසන්න බැරි නම් තමන්ගේ මතය විතරක් හරිය අර ඔතොරිටේටිව් කියනනේ. දැන් ලීඩර්ෂිප්ස් වර්ගීකරණය කළාම ඔතොරිටේටිව් අධිකාරී. ඒ කියන්නේ තමන්ගේ මතයම යවන්න ඕනේ. එහෙම ගියා එක්ක ඒකාධිපති එක් වෙනවා නැත්නම් අවසානයේ විනාශයට යනවා. අද ගමන් කරමින් තියෙන තැන. විනාශයටද ඒකාධිපති මම ප්‍රශ්නයක් විසඳා ගන්න තව ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා නම් ක්‍රයිසිස් ටු ක්‍රයිසිස්. දැන් ඔබතුමාට හිතෙන රට පාලනය කරන්නේ කවුද? ගෝඨාභය රාජපක්ෂද බැසිල් රාජපක්ෂද? මහින්ද රාජපක්ෂද? මෙහෙමනේ. මම හිතන්නේ ලංකාව තමයි එකම රට විධායක ජනාධිපතිත් ඒ පවුලෙම. ඔව් එතකොට අගමැතිත් එහෙමයි. මුදල් ඇමතිත් එහෙමයි. ඔය තුන එකට එකතු වුණා මොතන තමයි ආණ්ඩුව තියෙන්නේ. මොකද ආණ්ඩුවක් තියෙන්නේ. ඒතර කවුද පාලනය කරන්නේ? ඉතින් ඒ තුන තමයි බැලු බැලමට පෙන්නේ එහෙම තමයි වෙන්නේ. ඒ තුන දෙනා එකතු වෙලා ඔබතුමාලා එහෙම පහර දෙන්නේ ඔක්කොම කරන්නේ. නෑ එහෙම වෙනවද නැද්ද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ඒ තුන් දෙනා ගත්තොත් දැන් ඕනම රටක ගත්තොත් ජනාධිපති අගමැති මුදල් ඇමති කියන්නේ ඔය තුනෙන් රටේ සියලු විධායක බලතල සඳහා අවශ්‍යම ක්‍රියාත්මක කරන බලය තියෙනවා. ඊළඟට පාර්ලිමේන්තුව මෙහෙවනවා. ඊට පස්සේ මේ මුදල් මෙහෙවනවා. කොහොමද රාජපක්ෂ පවුල එකතු වෙලා ඔබතුමාලා කොකා පෙන්ලා ගහපු ගේම? මොකද කියන්නේ ඔබතුමා ගැන? නෑ ඉතින් අත් වශයෙන්ම දැන් මේක ගැන අපි බොහෝ දෙනා හිතනවා. මේ ඔබතුමාලා වගේ පරණත දේශපාලන නායකයෝ ඔක්කොගේම ඇස් වහලා කොහොමද පවුලක් එකතු වෙලා ගහපු ගේම? මෙහෙම තමයි කියන්නේ රටේ ජනතාව යම් පෙළගැස්මකට ආවම මැතිවරණයක ඒක පුද්ගලයෙකුට දෙන්නෙකුට වළක්වන්න බෑ. ඒ පෙළගැස්මත් එක්ක දැන් බලන්නකෝ දැන් මේ මෙතෙන්ට එන්න සහරාන් ප්‍රහාරය ඒකත් එක්ක ආපු ඩොක්ටර් ෂාෆි රිෂඩ් බදුදීන් අපේ කවුද වන්ද සත්කම් වන්ද කොත්තු මේ අපේ මඩකල්පේ හිටපු නියෝජ්‍ය ඇමති හිස්බුල්ලා ඒවත් එක්ක රට තුල ඇති කරපු මතය අමල් කුමාර් දැන් ජනාධිපති ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය කොහොමද මේ ඔක්කොම ආවා බලන්න කොයිතරම් සූක්ෂම හැටියට මාධ්‍ය තුලින් පාවා මාධ්‍යත් ඔකට වගේ යනවා මේවා විග්‍රහ කිරීමකින් තොරව කෙලින්ම මේවා ජනතාව අතරට ගෙනිච්චා මහා බැංකු හොරු දැන් හොරුන්ට හොරු ඇල්ලුවෙත් නෑ මහා බැංකු හොරා එහෙ ඉන්නවා ඒ විදියන් නෙවෙයි මෙහි ඉන්න මේ අධිපතිතුමා පෙන්ෂන් එකයි මේකයි වැඩි කරගත්තාම අර හිටපු මිනිස්සුන්ටත් ඒක වැඩි වුණා. අර ඔබතුමාලාත් යහපාලන ආණ්ඩුව කාලේ නීති දාපු නඩු ඔක්කොම එකින් එක අස් කරගෙන යනවා නීතිපති මම අස් කරගන්නවා අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම සභාවෙන් තව ටිකක් අස් කරනවා අපිට තාක්ෂණික ප්‍රශ්න කියලා අස් කරගන්නවා මොකද්ද ඔය හැබැයි ඒවා මන්ත්‍රීතුමා මේ රටේ නීතිය ඒවා කරනවා ඊට පස්සේ මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දීලා නිදොස්කොට නිදහස් කරනවා කියන්නේ නඩුවක් කතා කරලා නිදොස්කොට නිදහස් කරන එක එක කාරණයක්. නඩුව ඉල්ලාස් කරගන්න එක තව කාරණයක්. එතකොට නඩු විභාග කළා නැහැ. ඊටත් වඩා වැරදිකාරයෙක් කරපු කෙනෙකුට ඉහිරක දනුවමක් ඕන එකක්. ඒකට ජනාධිපති සමාව දෙනවා. ඒකට තියෙනවා ප්‍රතිපාදන. නමුත් මේවා මේ එකකින් ඔක්කොම වෙන්නේ මොකද්ද? ඕ නීති ආධිපත්‍යය එතකොට. එක රටක් එක නීතියක් ගේන්න හදනවා. තීන නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. ඇත්තටම එක රටක් නීතියක් කියලා ප්‍රශ්නයක් නැහැ නේ. අපේ රටේ තියෙන පොදු නීතිය හරියට හැමෝටම ක්‍රියාත්මක වෙනවා නේද? නැහැ මේක පටන් ගත්තේ මේ එක්තරා ජන කොටසක තිබෙන දැන් අපේ ප්‍රාදේශීය නීති තුනක් තියෙනවනේ. දේශවධම නීතිය තියෙනවා, උඩරට නීතිය තියෙනවා, මුස්ලිම් නීතිය තියෙනවා. එතකොට මුස්ලිම් විවාහ නීතිය ආවේ 950 මට මතක නැහැ 7 හොය වගේ කාලෙක. එතකොට ඒ නීතියට තාම කාති උසාවි තියෙනවා. කාතිවරු ගාවට යන්න ඕනේ. එතනින් ප්‍රශ්නේ තමයි විසඳෙන්න ඕනේ. විවාහවල විවාහ 4ක් කරගන්න. ඔහොම තියෙනවා. දැන් එතකොට ලොකු සැකයක් එනවා මේ කාර්යයට අත ගහන්නද මේක ගෙනාවේ නෑනේ දැන් කැබිනට් එකට එනවනේ යෝජනාවක් අලි සබ්‍රි මන්ත්‍රී ඇමතිතුමා අරන් එනවනේ
කාතු උත්සාහ විදිහටම ක්‍රියාත්මක කරගෙන යන්න. ඒ වගේම මුස්ලිම් විවාහ නීතිය ඒ තියෙන විදිහටම ක්‍රියාත්මක කරන්න කියලා යෝජනාවක් කියනවා. ඉතින් එහාට මොකද්ද ඒක රටක නීතිය? ඉතින් මොකටද ඔය දැන් මේ ඥානසාර හාමුදුරුවෝ මොකද්ද මේ කරන්නේ එතකොට? වෙනම පත්තු කිරීම කළා ප්‍රතිපාදන වෙන් කළා කාලෙ දික් කරගෙන ගැසට් ගහගෙන රට පුරා යන එක මේක මම දන්නේ නැහැ. මේ තවදුරටත් හිතනවා මේ රටේ කුමන වර්ගයකට ඈත් වුණත් මේ මිනිස්සුන්ව ජාතියත් ආගමත් මුල් කරගෙන මුලා කරන්න පුළුවන් කියලා. ඒ යුගය ඉවරයි. පහුගිය මැතිවරණයෙන් පස්සේ ඒක අවසන් වෙලා තියෙනවා. අයිත් නම් වාර්ගිකත්වය හෝ ආගමක් මුල් කරගෙන මම හිතන්නේ මේ රටේ ජනතාව ඔය කැම්පේන් එක දුවන්නේ කොතනින්ද? ඔය රාජපක්ෂ කඳුරින්ද ඔක හදන්නේ? ඔය කැම්පේන් එක හදන්නේ ජාතිවාදී කැම්පේන්. නේ ඒගොල්ලන්ටම කියන්නත් බෑ. ඕක වටේ ඉන්න සමහර පූජක පක්ෂයේ අය ඉන්න පුළුවන්. සමහර මේ සිවිල් සංවිධානයකට සංවිධානයක් නැහැ දෙතුන් දෙනෙක් ඉන්න පුළුවන්. ඒවිල්ලා ඔය කතා කරන අය ඉන්නවා. ඒවා අපි දැක්කද කොහේ අද ඒ අය? දැන් මේවා ප්‍රොමෝට් කරගෙන ඉස්සරහට ගෙනිපු අය එක්කෙනෙක්වත් අද නැහැ. ඒවිල්ලා වොයිස් කට් එකක් දෙන්නේ මේ හරි ප්‍රශ්නයක් වෙලා තින්නේ ගෑස් පොලිම තෙල් නෑ තෙල් පොලිම බෙහෙත් හිඟයක් තියෙනවා මිල අධික වෙලා තියෙනවා. මේ එක්කෙනෙක්වත් වෙලා ජනතාව වෙනුවෙන් ඒක කතා කරන්නේ නැහැ නේ. එහෙනම් මේක යම් ව්‍යාපෘතියක්. මේ මැතිවරණයට හදපු ව්‍යාපෘතියක්. මැතිවරණෙත් එක්ක ව්‍යාපෘතිය අවසන් වුණා. දැන් ඉවරයි. දැන් බලය ගත්තා. ඔක්කොම ටික හරි. දැන් නැවත වතාවක් ඒගොල්ලන්ට එන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ජනතාව ඒ විශ්වාසය නැහැ. 2015 අවුරුද්දේ කිව්වේ කොහොමනේ? රාජපක්ෂලා ඉවරයි. ආයෙ එන්නේ නැහැ. ඔය හොරකම් ටිකට දනුවන් හම්බ වෙනවා. හැබැයි ලස්සනට කැම්පේන් එකක් හදාගෙන ආවා නේද? ඔව් දැන් අපි මතක තියාගන්න ඕනේ මිනිස්සුන්ගේ දැනුම දෙගුණ වීමේ මේ කාලපරාසය අඩු වෙමින් යන්නේ. ඒ කාලේ තමයි අවුරුදු 10ක් යන දැනුම දෙගුණ. දැන් අවුරුදු 2කට අඩු වෙලා තියෙනවා. මේ තාක්ෂණයත් එක්ක ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ මේ රටේ තරුණ පරපුරේ ඉන්න විශේෂයෙන්ම අවුරුදු 18යි 35යි අපි 45ත් එක ගත්තොත් ඡන්දදායකයන්ගෙන් 60%ක් නියෝජනය කරනවා. මේ අද විශ්වාස භංගත්වයට පත් වෙලා තියෙනවා විශේෂයෙන් මේ රටේ තරුණ පරපුර. ඒ වගේම උගත් පරපුර. කෝ විකල්පයක් අපිට. ඔය මතක තියාගන්න විකල්පය මේ සැලසුම් කරලා එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ෂණිකව මතුවෙන්න පුළුවන්. නායකත්වයක් වුණත් දැන් යුද බිමේ වුණත් ජෙනරාල් කෙනෙක් වැටුණා නම් ඊළඟ කවුරු හරි නායකත්වය ගන්නවා. ඒක තමයි ස්වභාවය. ඔබතුමාට පේනවද කොහේ හරි තැනක අර වැටුණාට පස්සේ ආයිත් හමුදාවට නායකත්වය දෙන්න පුළුවන් ජෙනරල් කෙනෙක් කොහේ හරි තැනක ඉන්නවා පේනවද? එහෙම ඇති. පේනවද? මීට වඩා හොඳින් කරන්න පුළුවන් ජෙනරාල්ලා ඕන තරම් ඇති. අපි එහෙම හිත තට්ටුමාරු ක්‍රමයට සෑහෙන කාලයක් රැවටුණා නේද? උද්දමනේ 16.8යි අපි පෙබරවාරි මාසේ. දැන් මේ මාසෙත් එක ගත්තොත් එම 32කට ගිහිල්ලා තියෙන සමහරලාට. ඒක තමයි කල් වැඩි කියන්නේ. හැබැයි කලාපේ වෙන කිසිම රටක් පාකිස්තානයේ 12යි වෙන කිසිම රටක් 6යි ඉක්මවලා ගියේ නැහැ. ගියේ නැහැ. ඒ විතරක් නෙවෙයි විදේශ සංචිත ප්‍රමාණය ඉන්දියාවේ 29කින් වෙලා. කොහොම වර්ධනය කරගෙන තියෙනවා. එහෙමනම් මෙතන තියෙන්නේ කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මේ අලුත් දෙයක් නෙවෙයි අපිට. දැන් මේ වෙන දේ අපි දැක්කා. දැන් මේක මම වෙලපහින්ම කිව්වා IMF යන්න. ගියොත් කියනවා අතාරින්නයි කියලා ඩොලර් එක. ඒ වෙලාවේ ගිහිල්ලා අතාරියන වටින්නේ නැද්ද දැන්ට වඩා? $3 ඩොලරුත් පුච්චලා සංචිතය අඩු කරගෙන ඊට පස්සේ අතාරියන් පස්සේ 30ට තිබ්බා. 30 කවුද ඔබතුමා හිතන්නේ මේ ඔලොමොට්ටල තීරණ ගන්නේ? ඔලොමොට්ටල තීරණ මහ බැංකුවයි මේ භාණ්ඩාගාරය ඔය දෙකනේ. සමහර අය කියනවා මේ කබ්‍රාල් මැතිතුමා කියන එක බැසිල් රාජපක්ෂ අහන්නේ බැසිල් කෙනෙක් කබ්‍රාල් අහන්නේ මෙතන මේ දෙන්නගේ පොඩි එකටමකුත් තියෙනවා කියලා. ඔය කතා ඔක්කොම කියන්න ඕකම තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාත් කිව්වේ යාපාන ආණ්ඩුව කාලේ සහරන් කහන දක්වා ගියාන් පස්සේ ඕක තමයි කිව්වේ දෙන්න මත දෙක හිටියයි කියලා. ඒ අගමැති සහ ජනාධිපති. දැන් එහෙම නෙවෙයිනේ දැන් ඇයි ඕක දැන් වෙලා තින්නේ දැන් අත් වශයෙන්ම අවස්ථා දෙකකදී හැර 973 හෝ 4 මතෙන් ආචාර්ය එන්.එම්. පෙරේරා ඉන්න කාලේ මැතිණිය එක සැරයක් මොකක් හරි ප්‍රශ්නයක් හින්දා මේ මහ බැංකුව අයින් කළා මුදල් අමාත්‍යාංශය. ඊට පස්සේ නැවත යහපාලන ආණ්ඩුව කාලෙත් ඔක අයින් කළා තිබ්බේ. මතකද? මුදල් ඇමතිවරයාට තිබුණේ නැහැ රවි කරුණායක හිටියේ මහ බැංකුව තිබුණේ නැහැ. ඒක අගමැතිතුමාට තිබුණේ. හරි. දැන් ඒ වගේ දැනුත් එහෙමද කියන්න මම දන්නේ නැහැ. දැනුත් ඒහා ස්වරූපයක් පේනවා මොකද මේවා එකට යන්න ඕනේ කරන්නේ. මේ දෙක එකට යන්න ඕනේ කරන්නේ. ඉතින් බලන්නකෝ දැන් 950 ගණන් වල ඉඳලා ආපු ක්‍රමයන් මේ වෙන මතක තියාගන්න සමහර ඒවා තියෙනවා අපිට ඒවා ෂණයකින් වෙනස් කරන්න බෑ. ඒ වෙනස් කිරීමේ ප්‍රතිඵලය බරපතලයි. දැන් ඉතින් ඔය පොහොර තහනම එහෙම වගේ බරපතල රටේ අර්බුද ඇති කරානේ. මහා ව්‍යසනයක් මැද්දේ මහා වසංගතයක් මැද්දේ අපි අපේ කෑම ටිකත් ඇති කරගත්තා. ඕක මම වචන කීපයකින් කිව්වේ පොලේදී. පොලේ මම ඔය පොල තිබුණේ මේ දැන් එහා පැත්තේ. ඔබතුමා ඉන්නේ අපේ ගෙදරනේ. දැන් මේගේ මං හැදුවේ 1983 77 ලංකා බැංකුවට බැඳුනේ පාසලෙන් ඉවත් වෙලා ලංකා බැංකුවට ගිහිල්ලා ලංකා බැංකුවේ ලෝන් එක 5%ට දෙන්නේ. එදා ලක්ෂ 3.5ක් හදගෙන හදපු ගෙදරනේ ඔබතුමා අදත් ඉන්නේ මේකට මං ඊට පස්සේ අවුරුදු
90 ගණන් වල වගේ ආපහු ලෝන් එකක් අරගෙන මම මේක තව වැඩි දියුණු කිරීමක් කළා විතරයි. එතකොට දැන් මට වෙන මොනක්වත් නැහැ නේ මේක තමයි දෙන්නේ මේකේ මෝගේජ් එක දැන් ඉවරයි ඒකින්ද මම ඒක නිදහස්ව ඉන්නවා. හැබැයි මේ ඔබතුමා දැන් ඇමතිකමෙන් අස් වෙලා එනකොට ත්‍රිවිල් එක නැගලා තමයි ආවේ. දැන් මට තියෙන ප්‍රශ්නයක් ජනතාව තියෙන ප්‍රශ්නයක් අහන්න. ඒක ඇත්තම රංගපෑමක් නේද? නෑ. මොකද එහෙම අහන්නේ අවුරුදු 21ක් ඇමතිකම් දරපු ඔබතුමාට වාහන බලපත්‍ර කීයක් හම්බ වුණාද? කෝ බලපත්‍ර? ඔබ වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. ඒ බලපත්‍ර වාහන පොඩ්ඩක් ඉන්නකෝ කියන්නේ. ඒ බලපත්‍ර අවුරුදු 5 වුණාන් පස්සේ අපිට විකුණන්න පුළුවන්. කෝ සල්ලි? ඉතින් වැදගත් ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම මේ මුදල් වියදම් කළේ අපේ දරුවන්ගේ අධ්‍යාපනයට. වෙන කිසිදු නෙවෙයි. ඒක හොඳම ආයෝජනයක් වුණා. දැන් දෙන්නෙක් ඉන්නේ මෙහෙ නෙවෙයි ඒගොල්ලෝ දැන් ගොඩක් කල් එහෙ ගිල්ලගෙන ගන්න. ඒවට තමයි වියදම් කළේ. ඔහුගේ දා අපේ වාසුදේව නානායක්කාර ඇමතිතුමා ඇල්ටෝ කාරයකින් යනවා වාහනේ බාර දීලා. පුදුම ඛේදවාචකයක්. දැන් ඔබතුමා කියනවා ඔබතුමාලත් මේ මුදල් එහෙම හම්බ කරලා නැහැ කියලා. එහෙමයි ඉන්නෝ. එහෙමයි ඉන්නෝ මේ රටේ. හැබැයි අපි දකින්නේ දේශපාලඥයෝ වත්කම් බැරකම් ප්‍රකාශයක්වත් ඉදිරිපත් කරන්න බය මහා මේ පරිමාණ මුදල් ආයෝජනය කරලා ව්‍යාපාරවලට හෝටල් වලට තමන්ගේ හිතවතුන්ට ඒවා තමන් වැහිලා වෙන අය ලව්වා ආයෝජනය කරවපු එහෙම සංස්කෘතියක් අපි දකින්නේ. ඇමතිවරු ඉන්නේ V8 වල Benz වල BMW උපදින්නේ. ඒතර මේ එහෙම සංස්කෘතියක් තියෙන රටක් ඔබතුමා පක්ෂයේ හිටපු මහලේකම්වරයෙක්, සන්දානික මහලේකම්වරයෙක්. මොකද්ද මේ ඔබතුමාට වෙලා තියෙන ඛේදවාචක? නෑ නෑ ඒක තමයි කියන්නේ මේක ඡන්ද දෙනවනේ ජනතාව තේරුම් ගත්තේ නෑනේ. දැන් අපිට ලොකු මුදලක් තිබුණේ නෑනේ වේදම් කරන්න මැතිවරණ ව්‍යාපාරේ. හැබැයි සමහරු කෝටි ගණන් වේදම් කළා. අපිට හිතන්න බැරි මුදලක්. මං අර ආපහු අතෙන්ට එනවනම් අර පොලේ කතාවේදී මං එතෙන්දි තාම සරලව කිව්වේ. මගෙන් ඇහුවා මේ ඇමතුමා මේ බලන්නකෝ අද මිරිස් 1200යි මේ ඔබතුමා මොකද්ද මේ ගැන කියන්නේ කියලා. මං කිව්වා මෙතන වෙලා තියෙන්නේ මොනවක්වත් නෙවෙයි. ගොවියට පොහොර නැහැ. භාවිතයට පුරුදු වෙලා හිටියේ. කෘමිනාශක නැහැ, වල්නාශක නැහැ. ඒතර පළදාව අඩු වෙනවා. පළදාව අඩු වෙනවා නම් ඒ ඉල්ලුමත් එක්ක සැපයුම නැති නිසා මිල ඉහළ යනවා. සාමාන්‍ය ආර්ථික සිද්ධාන්තය. ඉතින් කවුද වගේ කියන්නේ මං කිව්වා කියන්නේ විශේෂ ಭಾರತීලා ඇමතිවරු එකේ ඉන්න නිලධාරීන්. ඒක තමයි මං කිව්වේ. ඔච්චරයි කිව්වේ. රිදුනේ වෙන තැනකට. ඔච්චරයි කිව්වේ. ඉතින් මන් දන්නේ නැහැ කොයිතරම් දුරට විද්‍යාත්මකව ඇමති මණ්ඩල හදනවා කිව්වා වගේ විද්‍යාත්මකව රාජ්‍ය ව්‍යවසායන්ගේ සභාපතිවරු පත් කරන දැන් කී දෙනෙක් පත් කරලා තියෙනවා විද්‍යාත්මකව. මොනවාද මේ සමාව දුන්න මිනිස්සුන්ටත් දෙනවා ව්‍යවසායන්ගේ ප්‍රධාන තනතුර. මේ වගේ අවබෝධයක් නැතුව අවබෝධයක් තීන පිරිස් ටිකක්වත් ලං කරගන්න නැතුව මේ පඬිතකමට සාමාන්‍ය වචනෙන් පඬිතකම් කරන්න කියලා කරගත්ත මේ ගරා වැටීමක් තමයි මේ කියලා තියෙන්නේ. දැන් මේ ඔබතුමා කියන මේ පෞල් පාලනය මේ රටේ තියෙන අගාධය මේක බේරගන්න මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ? ඒකට මං හිතනවා මං සහ සමාන අදහස් තරන තව දේශපාලඥයෝ ඉන්නවා. ආණ්ඩු පක්ෂෙත් ඉන්නවා. විපක්ෂෙත් හැමෝම ඉන්නේ බලය ලබා ගන්න විපක්ෂය. අපි එහෙම මතයක නෙවෙයි ඉන්නේ. නමුත් අපි කියන්නේ මේ වෙලාවේ බොහොම ප්‍රබුද්ධව කටයුතු කරන්න ඕනේ. අපි ඉන්නේ නැහටන් දැන් අපේ අදහස් ගන්න ඕන. මේහා තියෙන අදහස් තියෙන විද්වතුන් කොයිතරම් රටේ ඉන්නවද? දැන් බලන්නකෝ ආර්ථික මණ්ඩලයට පත් කරපු කට්ටිය කවුද කියලා. ආර්ථික විද්‍යාඥයෙක්වත් නැහැ එතන. එකම ආර්ථික විද්‍යාඥ බඳුළු ගුණාදන විතරයි තියෙන්නේ. එතුමා උසස් පෙළ දේශන කරපු කෙනෙක්. එතුමා දේශන කරපු කෙනෙක්. ඉතින් මේ ඊට වඩා දැන්නේ එහෙමනම් අපේ විශ්වවිද්‍යාල පද්ධති ගත්තොත් විදේශ රටවල් වල ආයතන වල හිටපු ආර්ථික විද්‍යාඥයෝ ඕන තරම් ඉන්නවා මේ රටේ. ඇයි මේගොල්ලෝම ගෙනලා එක සභාවකට ඇඳවලා 50ද 60ද 100ද 200ද අරගෙන මේගොල්ලෝ ගෲප් කළා මේ විෂයන් බාර දීලා ඕගොල්ලන්ගේ මතයන් ප්‍රකාශ කරන්න සුමානෙන් පැය 48න් හදලා දෙයි දැන්. එතකොට ඇයි අපි ඒව ප්‍රයෝජනට නොගන්නේ? ඒක තමයි කියන්නේ තමන් හිතනවා තමන් සියලු දේ දන්නවයි කියලා. ඕකට ඉංග්‍රීසි කියමනක් තියෙනවා. He who knows not and knows not that he knows not is a fool කියලා. තමන් නොදන්නා බව නොදන්නා පුද්ගලයා මොඩේ. සරලව ඕක තමයි කියන්නේ. අවසන් කරමු මන්ත්‍රීතුමනි දැන් මට පැහැදිලිවම කියන්න ඔබතුමා ජනතාවගෙන් සමාව ඉල්ලනවද කනගාටුව ප්‍රකාශ කරනවද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව ජනාධිපති කිරීම සම්බන්ධයෙන් ඒ වගේම බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා කිරීම සම්බන්ධයෙන් ඒ වෙන්න ඉඩකඩ සැලසීම සම්බන්ධයෙන් ඔබතුමා කනගාටු වෙනවද ජනතාවගෙන් සමාව ඉල්ලනවද? අත්‍යවශ්‍යම කනගාටු වෙනවා. මම විතරක් නෙවෙයි තව මේ වගේ දේශපාලන රාශියක් ඉන්නවා. අනිත් එක අපි මේ යමක් විය හැකි බවට පුරෝගතනයක් කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. දැන් තෙල් මිල වැඩි වෙනවා අය මේ COVID-19 බලපෑම අඩු වෙනකොට ඒක වෙන්න පුළුවන්. ඒකත් එක්ක ඒ වෙලාවේ කටයුතු ක්‍රියාමාර්ග මොනවද අපි ගිවිසුම් වලට යනවද කාත් එක්ක දෙන්නේ මේ පිළිබඳව යම් පුරෝගතනයක් කරගෙන යන්න හැකියාවක් තියෙන්න ඕනේ. එහෙම දැක්මක් නැතුව මේ රටක් පාලනය කරන්න නෙවෙයි මේ නිකන් සිල්ලර කඩයක් පාලනය කරන්නවත් බෑ. ඒ නිසා මුදල් ඇමතිවරයාපත් කළේ ජනාධිපතිතුමා.
මේ රටේ ජනතාවපත් කළේ ජනාධිපතිතුමා. ඒ නිසා මතක තියාගන්න මේ බැසිල් රාජපක්ෂ මහත්තයාට ඔක්කොම ලඝු කරලා යන්න මම දන්න ප්‍රයත්නයක් නිකන් බැලු බැලමට පේනවා. මම මේ එතුමා ගැන වෙන යමක් කියනව නෙමෙයි. නමුත් මම කියන්නේ එහෙමනම් පළවෙනි වග උත්තරකරු වෙන්න ඕනේ එයා නෙමෙයි. ගොඩාක් රාජපක්ෂ මහත්තයා. විධායක ජනාධිපති. හොඳයි. ඉතින් ඔබගේ ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම මම කනගාටු වෙනවා. මොකද අපි ආණ්ඩුවල හිටියා ආණ්ඩු හැදුවා. අපි අගමැතිවරු පත් කරන තැන්වල හිටියා ජනාධිපති. මෙහෙම පරිප්පුවක් ජීවිතේට කාරණා. ඇත්ත වශයෙන්ම කියනනම් ඒක ඇත්ත වශයෙන්ම එක පැත්තකින් මම ওই ඇමති මණ්ඩලේ නොහිටපු එක ගැනත් මම සතුටු වෙනවා. මොකද හේතුව හිටියනම් ඔයිට කලින් මාව දොට්ට දානවා. මේ ඇත්ත වශයෙන්ම තියෙන්නේ කනගාටුවක් තියෙනවා, දැඩි වේදනාවක් තියෙනවා. ඒ නිසා ඇත්ත වරක හිතනවා මේ අපි මේවා ඔක්කොම අයින් වෙලා අපි වෘත්තීය කරගෙන හිටියනම් හොඳ නේද කියලා. ජනතාවට තනියෙන් සමාව වෙනවත් කියන්න බලාපොරොත්තු වෙනවා. ජනතාව වෙනුවෙන් ඒ සමාව භජනය කරන්නයි කියලා මේක වෙනස් කරනවා නම් ඒ වෙනස් කළ ඉවරලා මට කිසි තනතුරක් නැතුනට ප්‍රශ්නයක් නැහැ. හොඳයි. හරි පැත්තකට ගෙනල්ලා. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාලා අපිට එකතු වෙලා බොහෝ වෙලාවක් අදහස් පළ කරන්න සම්බන්ධ වුණාට. ඔබතුමා බොහෝ අවස්ථාවලදී රජුන් තනන්න කැප වුණු කෙනෙක්. පස්සේ අපි දන්නවා සමහර වෙලාවට අර කරපිංචා රම්පෙ ගන්නට එළියට විසි වෙලා වැටුණු කෙනෙක්. කොහොම වුණත් ඔබතුමා උගත් ජේෂ්ඨ දේශපාලන නායකයෙක් නිසා අපි ඔබතුමා හොයාගෙන ආව මේ රටේ තියෙන අර්බුදය ගැන අහන්න. මේ කියවුණු කරුණු කාරණා පිළිබඳව තීරණය කිරීම ඔබට බාර කරමින් අපි සමුගන්නවා. බොහොම ස්තුතියි.